කිසියම් නිශ්චිත දිශාවක් ඔස්සේ මාතෘකාව සරල රේඛාව කිසියම් නිශ්චිත දිශාවක් ඔස්සේ චලනය වන ලක්ෂයක පථය සරල රේඛාව ලෙස හැඳින්වේ. කිසියම් නිශ්චිත දිශාවක් ඔස්සේ චලනය වන ලක්ෂයක පථය සරල රේඛාවක් ලෙස හැඳින්වේ. සරල රේඛාව කියන්නේ යම් කිසි දිශාවක් ඔස්සේ නිශ්චිත දිශාවක් ඔස්සේ චලනය වන ලක්ෂයක පථය. යම් කිසි ලක්ෂයක් නිශ්චිත දිශාවකට චලනය වෙනවා. මේ දිශාව වෙනස් වෙන්නේ නැත්නම් අපි කියන සරල රේඛාවක් කියලා. මේ දාලා තියෙන සරල රේඛා කිහිපයක්. හරිද? දිශාව වෙනස් කරගෙන නැහැ. එහෙමනම් අපි මේ වගේ අවස්ථාවකට කියනවා සරල රේඛාවක් කියලා. නිශ්චිත දිශාවක් ඔස්සේ චලනය වන ලක්ෂයක පථය සරල රේඛාව ලෙස හැඳින්වේ. මගෙත් එක්කම ලියා ගන්න. සරල රේඛාවක් ගත්තාම වැදගත් කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සරල රේඛාවක අනුක්‍රමය. ලියන මාතෘකාව සරල රේඛාවක අනුක්‍රමය. ඒ අර්ථය මගෙත් එක්කම ලියන්න. කිසියම් සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයේ tan නගිය කිසියම් සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයේ tan නගිය එම සරල රේඛාවේ අනුක්‍රමණය වේ. මෙන්න සරල රේඛාව මෙන්න මේ තියෙන x අක්ෂය. එතකොට x අක්ෂයේ ධන දිශාව කියන්නේ මෙන්න මෙයා. x අක්ෂයේ ධන දිශාව සමග සාධන වාමාවර්තම වම් අත පැත්තට නෙමෙයි වාමාවර්තම වම් අත පැත්තට යනවා. වාමාවර්තව සාධන කෝණය θ කෝණයේ විශාලත්වය අනුව අනුක්‍රමණය ධනද ඍණද යන්න හඳුනාගත හැකිය. මගෙත් එක්කම ලියා ගන්න. මේ දාලා තියෙන එක එහෙම ලියා ගන්න. දැන් එකතු වෙච්ච කට්ටිය. tan නගිය තමයි අනුක්‍රමණය කියලා හඳුන්වන්නේ. මෙන්න මෙයාගේ අනුක්‍රමණය. මේ සරල රේඛාවේ අනුක්‍රමණය අපි හඳුනනවා සිම්පල් m අකුර. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ සිම්පල් m කියන්නේ tan θ. x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණේ tan නගි. මේ කෝණේ tan නගි. එතනදී මම කිව්වා මේ අනුක්‍රමණය රඳා පවතින මෙන්න මේ θ කෝණයේ අගය මත කියලා. ඒක ඔයගොල්ලෝ ලියා ගත්තා. අනුක්‍රමණය රඳා පවතින්නේ θ කෝණයේ අගය මත. θ කෝණයේ අගය අනුව තමයි අනුක්‍රමණය ධනද ඍණද කියලා අපි හඳුන්වන්නේ. θ සුළු කෝණයක් නම් අනුක්‍රමණය ධන. අපි දන්නවා කෝණ අනුව මේ ටික ඕල් ධන. ඒ කියන්නේ sin cos tan ඔක්කොම ධන. මේ ටිකේ ධන sin විතරයි. එහෙමනම්
මේ වෘත්තපාදයට අයිති වෙනවා නම් tan ගේ කෝණය ඍණාගයක් වෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට තව θ බිඳුවත් 90ත් අතර පයි බෙදීම දෙකත් අතර. ඒ කියන්නේ අංශක බිඳුවේ ඉඳලා අංශක 90ත් අතර. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තපාදයට අයිති කොටස. ලියා ගන්න ඕගොල්ලෝ. පළවෙනි අවස්ථාව අංශක බිඳුවත් අංශක 90ත් අතර. අංශක බිඳුවත් අංශක 90ත් අතර. මේ බලන්න. මෙන්න මේ අතර තියෙන ප්‍රස්ථාර මේ අතර තියෙන ප්‍රස්ථාර. ඒ කියන්නේ මේක මෙහෙම තියෙන. කොහොම තියෙන. ඒ අතර තියෙන ප්‍රස්ථාර. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අනුක්‍රමණයේ m tan θ. එතකොට tan අගයන් මේ පළවෙනි වෘත්තපාදයේ බිඳුවත් 90ත් අතර ඕනම කෝණයක් අතර tan අගයන් ධන. එහෙනම් අනුක්‍රමණත් ධන. ඒ කියන්නේ මේකේ tan θ විශාලයි බිඳුවට වඩා. ඒකින්ද අනුක්‍රමණයත් බිඳුවට වඩා විශාලයි. මේ අතර තියෙන ප්‍රස්ථාර. මේ අතර තියෙන ප්‍රස්ථාර ඕන එකක්. මේ අතර තියෙන ප්‍රස්ථාර ඕන එකක් දාන්න. ප්‍රස්ථාරය. මේ අතර බෑවම තියෙන ඕන ප්‍රස්ථාරයක් අපි ගත්තොත් එයාගේ tan අගය ධන. ඒ කියන්නේ බිඳුවට වඩා විශාලයි. එහෙමනම් tan අගය ධන නම් අනුක්‍රමණයත් ධන. ඒ කියන්නේ අනුක්‍රමණයත් බිඳුවට වඩා විශාලයි. මෙන්න මේ අතර තියෙන බෑවම මෙහෙම. මෙතනට යනකම් යන්න පුළුවන්. ඊට පස්සේ මේ අතර තිබුණොත් තමයි මේ අතර තිබුණොත් තමයි ඍණ අවස්ථාව වෙන්නේ. මේ අතර තිබුණොත් ධන අවස්ථාව. මම අනිත් දෙවෙනි අවස්ථාව. θ 90ත් 180ත් අතර අවස්ථාව. ඒ කියන්නේ මේ අතර තියෙන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී tan θ ගේ අගය බිඳුවට වඩා අඩුයි. එතකොට m ගේ අගයත් බිඳුවට වඩා අඩුයි. ඒ කියන්නේ m ට ලැබෙන්නේ ඍණ අගය. එහෙමනම් මේකෙදි අනුක්‍රමණය ඍණ. එහෙනම් බෑවම ඍණ. එහෙනම් මේ අතර තියෙන අවස්ථාව ඔක්කොගෙන් මොකද වෙන්නේ? අනුක්‍රමණය ඍණ ලැබෙන බෑවම ඍණ අගය. ඒකත් දාගන්න. දෙවෙනි අවස්ථාව. මෙන්න θ මහා කෝණයක් වෙච්ච අවස්ථාව. θ මහා කෝණයක්. එහෙනම් අපි බලමු ඊළඟ අවස්ථාව මොකක්ද? θ ගේ අගය අංශක බිඳුව. θ ගේ අගය අංශක බිඳුව. θ බිඳුව අවස්ථාව. මෙන්න මේ x අක්ෂයට සමාන්තරව යන. x අක්ෂයට සමාන්තරව යනවා නම් එයා මේ අවස්ථාව θ බිඳුව අවස්ථාව මේ මෙයාට මෙයා සමාන්තරයි. එහෙමනම් tan θ කියන්නේ tan බිඳුව. tan බිඳුව බිඳුවයි. එහෙනම් අනුක්‍රමණයත් බිඳුවයි. මම මේ ලියන එක තරුවක් දාලා ලියන එක ඔයගොල්ලෝ ප්‍රස්තාරයට යටින් ලියා ගන්න. x අක්ෂයට සමාන්තර වූ සරල රේඛාවල
අනුක්‍රමණය ශුන්‍ය වේ. x අක්ෂයට සමාන්තර වූ සරල රේඛාවල අනුක්‍රමණය ශුන්‍ය වේ. මේක ලියා ගන්න පස්තාරට යටින්. එහෙනම් අපි දැන් අවස්ථා තුනක් කතා කරා. සුළු කෝණ අවස්ථාව, මහා කෝණ අවස්ථාව සහ ඊට බිංදු අවස්ථාව. ඊළඟට තියෙන්නේ හතරවෙනි අවස්ථාව ඊට පයි බෙදීම දෙක. ඒ කියන්නේ අංශක 90 අවස්ථාව. එහෙමනම් මෙතන තියෙන්නේ y අක්ෂයට සමාන්තර අවස්ථාව. y අක්ෂයට සමාන්තර අවස්ථාව. අනන්තයට යන අවස්ථාව. එහෙනම් tan θ සමානයි එතකොට tan 90යි. tan 90 කියන්නේ අනන්තය. මාත් එක්කම ලියා ගන්න. මේකදී අපි කියනවා y අක්ෂයට සමාන්තර රේඛාවක අනුක්‍රමණය අපරිමිතය. ඒ කියන්නේ හරි. එහෙමනම් දැන් අපි කතා කරා අපි මොකද්ද කතා කරේ? සරල රේඛාවක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. සරල රේඛාවක වැදගත්ම එක තමයි මොකද්ද මම කිව්වා? අනුක්‍රමණය කියන්නේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන වාමාවර්ත කෝණයේ tan අගය. මේ අනුක්‍රමණය කියන්නේ m. මෙන්න මේ tan θ ට තමයි අපි කිව්වේ අනුක්‍රමණය කියලා. ඊළඟට මේ අනුක්‍රමණය මේ θ කෝණය අනුව වෙනස් වෙනවා කිව්වා. එතකොට මේ අතර තියෙනවා නම් θ කෝණය සුළු කෝණයක්. එතකොට tan අගය ධන. මේ අතර තියෙනවා නම් θ කෝණය මහා කෝණයක්. එතකොට tan අගය ඍණ. ඒ කියන්නේ අනුක්‍රමණය ඍණ. ඊළඟට x අක්ෂයට සමාන්තරව තියෙනවා නම් අනුක්‍රමණය බිඳුවයි. x අක්ෂයට y අක්ෂයට සමාන්තරව තියෙනවා නම් අනුක්‍රමණය අනන්තයි. ඔය ටික තමයි දැන් කිව්වේ. ඒ අර්ථය ලියන්න p1 x1 y1 හා p2 x2 y2 ලක්ෂ යාකරන රේඛාවේ අනුක්‍රමණය m සෙවීම. ලියන්න p1 x1 y1 හා p2 x2 y2 ලක්ෂ දෙක යාකරන රේඛාවේ අනුක්‍රමණය p1. මේ තියෙන්නේ p1 ලක්ෂය. මේ තියෙන්නේ p2 ලක්ෂය. එයාගේ x2 y2 මෙයා x1 y1. එතකොට අපි දන්නවා මෙතන x1 මෙතන x2 මෙතන y1 මෙතන y2. එතකොට මේකේ tan θ කියන්නේ මෙන්න මේක. මේ θ කියන්නේ මෙන්න මේක. θ කියන්නේ මෙන්න මෙයා. මෙතන ඉඳලා මෙතනට තියෙන කෝණය. එතන මෙතන θ නම් මෙතනත් θ. මෙතන θ නම් මෙතන θ. එහෙමනම් අපිට දැන් මේ ලක්ෂ දෙක දන්නවනම් tan θ ගේ හොයන්න පුළුවන්. කොහොමද tan θ කියන්නේ? දැන් මෙතන කෝණය අංශක 90යි. එහෙනම් මොකද tan θ කියන්නේ? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. මේ දුරෙන් බෙදුවාම අපිට
tan θ හොයා ගන්න පුළුවන්. එහෙමනම් tan θ කියන්නේ අපි හිතමු මෙතන n කියලා. tan θ කියන්නේ p2n බෙදීම p1n. tan θ කියන්නේ එහෙමනම් මේ දුර කීයද? මෙතන ඉඳලා මෙතනට තියෙන දුර කීයද? මෙතන y2 මෙතන y1 මෙතන 5යි මෙතන 2යි. එහෙනම් 5න් 2ක් අඩු කරමු. මෙතන 5යි මෙතන 2යි නම් කණ්ඩායමක මේ දුර කීයද? 3. 3 එන්නේ 5න් 2ක් අඩු කරලා. එහෙනම් මේ දුර කීයද? 5 ඍණ 2. ඒ කියන්නේ y2 ඍණ y1. ඒ වගේම මෙතනත් එහෙමයි. මෙතනින් මේ කණ්ඩායමක අඩු කරාම මෙන්න මේ දුර එනවා. එහෙනම් මේ දුර කීයද? x2 ඍණ x1. එහෙනම් tan θ කියන්නේ y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. මේ ටික දාගන්න. මේ ටික යටින් ලියාගන්න. හරි. එහෙමනම් tan θ කියන්නේ y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. මේකනේ අන්තිමට ලිව්වේ. මේකම ඕනනම් අපිට පුළුවන් මොකද්ද? උඩත් ඍණෙන් වැඩි කරනවා යටත් ඍණෙන් වැඩි කරනවා. උඩත් ඍණෙන් වැඩි කරනවා යටත් ඍණෙන් වැඩි කරනවා. ඒ කියන්නේ එතකොට අනිත් පැත්ත එනවා මේ y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත. එතකොට මේකත් හරි. එහෙමනම් අපි දන්න මොකක්ද? අනුක්‍රමණය කියන්නේ y खंडांक වෙනස බෙදීම x खंडांक වෙනස y खंडांक වෙනස බෙදීම x खंडांक වෙනස දාගන්න මේක වෙන පළවෙනි ගාන 2 3 3 4 ලක්ෂයාකරණ රේඛාවේ අනුක්‍රමණය සොයන්න 2 3 3 4 ලක්ෂයාකරණ රේඛාවේ අනුක්‍රමණය සොයන්න 2 3 3 4 ලක්ෂයාකරණ රේඛාවේ අනුක්‍රමණය සොයන්න එහෙනම් m සමානයි y खंडांक වෙනස බෙදීම x खंडांक වෙනස m සමානයි මොකද්ද මෙන්න දැන් මෙයා අපි හිතුව x1 y1 මෙයා x2 y2 එහෙම හිතමු මේ කටපාඩම් කරගන්න ඕනේ එතකොට අපිට මොකද්ද කරන්න පුළුවන් x1 ගෙන් x2 අඩු කරන්නත් පුළුවන් x2 ගෙන් x1 අඩු කරන්නත් පුළුවන් එහෙනම් අපි හිතමු x2 ඍණ x1 එහෙමනම් y2 y1 ගෙන් හරිද අපි මේ විදිහට හදලා බලමු එහෙනම් x2 කියන්නේ 3යි x1 කියන්නේ 2යි y2 කියන්නේ 4යි y1 කියන්නේ 3යි එහෙනම් එක බෙදීම 1යි අනුක්‍රමණයත් එකයි ඒකම අපි අනිත් පැත්තට හදලා බලමු ඒකම අපි අනිත් පැත්තට හදලා බලමු m මොකද්ද x1 ගෙන් x2 අඩු කරමු x1 කියන්නේ 2යි 2 ඍණ 3යි y1 කියන්නේ 3යි 3 ඍණ 4යි 2 ඍණ 3යි කියන්නේ ඍණ 1යි 3 ඍණ 4යි කියන්නේ ඍණ 1. එහෙනම් ඍණට ඍණ කැපිලා ගිහිල්ලා එක බෙදීම 1 ඒත් 1යි. දැන් තේරෙනව නේද ඔයගොල්ලන්ට? අර මං අතන්දි අවස්ථා දෙකක් දැම්මයි කියලා. කොයි පැත්තට හැදුවත් හරි. මොකද්ද? m සමානයි y කණ්ඩායම් අන්තරය. 5 ඍණ 2
එහෙනම් මෙයාගේ මෙයා අඩු කරා නම් මෙයාගෙනුත් මෙයා අඩු කරා. 3 ඍණ 1 5 ඍණ 2 3යි 3 ඍණ 1 කියන්නේ කීයද? ඍණයි ධන වෙලා 3 ධන 1 වෙනවා. 3 බෙදීම 4යි. ඒ කියන්නේ 0.75යි 3 බෙදීම 4 වුණත් ගැටලුවක් නැහැ. හරි උත්තරේ ඒව කට්ටියගේ උත්තරේ හරි. අනුක්‍රමණය මේ 4න් 3 කියලා තියන්න පුළුවන් ලස්සනට. ඒක හරි උත්තරයක්. 0.75ත් හරි. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. සරල රේඛාවක අන්තක්ඛණ්ඩ. මේ මගේ අන්තක්ඛණ්ඩේ වැරදි. සරල රේඛාවක් මගින් ඛණ්ඩාංකක්ෂ ඡේදනය වන විට මම දාලා තියෙන එකමයි සරල රේඛාවක් මගින් ඛණ්ඩාංකක්ෂ ඡේදනය වන විට එම ඡේදන ලක්ෂ වලට මූල ලක්ෂයේ සිට ඇති විස්ථාපනය එක් එක් අක්ෂය අනුබද්ධයෙන් සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය වේ. මෙන්න මෙතන තියෙන විස්ථාපනය කියලා වචනේ. විස්ථාපනය කියලා දැම්මොත් අපිට මොකද්ද වෙන්නේ? ධන ඍණ කියන දෙකම අදාළ වෙනවා. එතකොට දැන් සමහරු හිතන් ඉන්න මේ අන්තක්ඛණ්ඩයේ තියෙන්නේ y අක්ෂයට විතරයි කියලා. නෑ. x අක්ෂයටත් අන්තක්ඛණ්ඩයක් තියෙනවා. මේක ලියා ගන්නකො. දැන් මේ බලන්න. අපි කිව්වේ මොකක්ද? මෙන්න මේ සරල රේඛාවක් මගින් මෙන්න මේ අක්ෂ දෙක ඡේදනය වෙන තැනට අක්ෂ දෙක ඡේදනය වෙන තැන. දැන් මෙයාගේ අක්ෂය අපි හිතමු මෙයා x ඛණ්ඩාංකයේ බිඳුවයි y ට තමයි මොකක් හරි අපි හිතමු මෙතන b කියලා. එහෙනම් ඛණ්ඩාංකයේ බිඳුව b. මෙයාගේ x ඛණ්ඩාංකය අපි හිතමු a කියලා. a බිඳුව y ඛණ්ඩාංකයේ බිඳුව. එහෙමනම් මෙන්න මෙතනට අන්තක්ඛණ්ඩය කියන්නේ දැන් x අක්ෂයේ අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද? මෙතන අපිට කියන්න පුළුවන් මෙතන x අක්ෂයේ අන්තක්ඛණ්ඩය x අක්ෂයේ අන්තක්ඛණ්ඩය. ඒ කියන්නේ මූල ලක්ෂයේ ඉඳලා මෙන්න මේ කැපෙන තැනට තියෙන විස්ථාපනය දුර නෙමෙයි විස්ථාපනය. එතකොට මේ පැත්තට මෙන්න මේ පැත්තට වුණොත් මොකද වෙන්නේ? මේ පැත්තට තිබුණොත් මොකද වෙන්නේ? මූල ලක්ෂයේ ඉඳලා මේ පැත්තට නෑනේ. එහෙම වුණොත් ඒක ඍණ. තේරුණා නේද? මේ පැත්තට යනවා නම් මූල ලක්ෂයේ ඉඳලා මේ පැත්තට යනවා නම් ඒක ධන. විස්ථාපනය කියන්නේ දුර නෙමෙයි තියෙන විස්ථාපනය. එහෙනම් මෙතන ඉඳලා මෙතනට තියෙන විස්ථාපනය. එතන තියෙන විස්ථාපනය කොච්චරද? a. x අක්ෂයේ අන්තක්ඛණ්ඩය සිම්පල් a. y අක්ෂයේ අන්තක්ඛණ්ඩය y අක්ෂයේ අන්තක්ඛණ්ඩය එහෙනම් එතනත් බලමු මූල ලක්ෂයේ ඉඳලා මේ x අක්ෂය කපන තැනට මෙන්න මේ මූල ලක්ෂයේ සිට තියෙන දුර. එහෙනම් ඒකෙත් මේ අතට ධන. පල්ලෙහාට ඍණ. එහෙනම් මෙතන ඉඳලා මෙතනට තියෙන විස්ථාපනය කොච්චරද? මෙතන ඛණ්ඩාංකයේ b නම් නේ. මෙතන ඛණ්ඩාංකයේ 5 නම් මෙතන ඉඳලා මෙතනට 5ක් තියෙනවා. මෙතන ඛණ්ඩාංකයේ 10 නම් මෙතන මෙතනට 10ක් තියෙනවා. එහෙනම් එතන y අක්ෂයේ ඛණ්ඩාංකය b. එහෙමනම් අපි දන්නවා x අක්ෂයටත් ඛණ්ඩාංකයක් තියෙනවා y අක්ෂයටත් අන්තක්ඛණ්ඩයක් තියෙනවා. x අක්ෂයටත් අන්තක්ඛණ්ඩයක් තියෙනවා y අක්ෂයටත් අන්තක්ඛණ්ඩයක්. හරියට ලියා ගන්න. සරල රේඛාවක අනුක්‍රමණය m මගින්ද y අක්ෂය මත අන්තක්ඛණ්ඩය. ඒ කියන්නේ අර දැන් අපි අර b කියපු එක මතකනේ. y අක්ෂය මත අන්තක්ඛණ්ඩය. y අක්ෂය මත අන්තක්ඛණ්ඩය c මගින්ද අංකණය කෙරේ. මෙන්න මේ විදිහට තමයි අපි මේ පාඩමේ
දිගටම අංකණයන් සිද්ධ කරන්න. මොකද සරල රේඛාවක අනුක්‍රමණයේ m මගින්ද y අක්ෂය මත අන්තක්ඛණ්ඩය y අක්ෂය මත අන්තක්ඛණ්ඩය. හොඳයි. එතකොට ඒක අපි විශේෂයෙන් හඳුනනවා. y අක්ෂය මත අන්තක්ඛණ්ඩය c මගින්ද අංකණය කෙරේ. මේක ලියාගන්න. නෝට් කියලා දාලා ලියාගන්න. වැදගත් කාරණා. අපි මේ පාඩමේ දිගටම යන්නේ මේ විදිහට තමයි. ඊට පස්සේ තව වැදගත් කාරණා ලියාගන්න. කිසියම් තව එකක් ලියාගන්න. කිසියම් ලක්ෂයක් වක්‍රයක් මත පිහිටන්නේ නම් වක්‍රයක් මත පිහිටන්නේ නම් එම ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කළ විට එම වක්‍රයේ සමීකරණය තෘප්ත කළ යුතුය. කිසියම් ලක්ෂයක් වක්‍රයක් මත පිහිටන්නේ නම් එම ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කළ විට එම වක්‍රයේ සමීකරණය තෘප්ත කළ යුතුය. එතකොට මේක තමයි අපි පාවිච්චි කරන්නේ. මේක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. එතකොට වක්‍රයක් කියලා කියන්නේ ඕගොල්ලෝ හිතන්න පුළුවන් මේ වක්‍රයක් කියලා නෑ. මේ සරල රේඛාවත් අපි කියන්නේ ඛණ්ඩාංග ජ්‍යාමිතියේදී වක්‍රයක් කියලා තමයි. එතකොට මෙයාගේ සමීකරණයක් අපි හිතමු y සමානයි මොකක් හරි 2x ධන 3 හරි ඔන්න මොකක් හරි සමීකරණයක් කියන්න පුළුවන්. මෙයත් අපි y සමානයි x වර්ග හරි ඔන්න මොකක් හරි එකක් කියන්න පුළුවන්. මේ වගේ එකක් වුණත් වක්‍රයක්. මොකක් වුණත් වක්‍රයක්. මේ ඕන එකකට සමීකරණයක් තියෙන්න පුළුවන්. මොකක් හරි සමීකරණයක් තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වක්‍රය මත තියෙන ඕනම ලක්ෂයකට මේ වක්‍රය මත තියෙන ඕනම ලක්ෂයක් තියෙනවා නම් අන්න ඒ ලක්ෂයට ඒ ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරාම මේ සමීකරණය තෘප්ත කරන්න ඕන. තෘප්ත කරනවා කියන්නේ මේ සමීකරණය හරියන්න ඕන. අපි බලමු දැන් උදාහරණයකින් මම කියලා දෙන්නම්. එතකොට තේරෙවි. මේක ලියාගත්තනේ. අපි බලමු උදාහරණය. ලියන්න. මෙහෙම 1,2 කමාවක් 2,3 කමාවක් 0,5 යන ලක්ෂ වලින් කුමන ලක්ෂ 1,2 2,3 0,5 යන ලක්ෂ වලින් කුමන ලක්ෂ ඔයගොල්ලෝ ලියා ගන්න. කුමන ලක්ෂ මෙන්න මේ සමීකරණය 2x ධන 3y ඍණ 13 සමානයි 0 යන වක්‍රය මත පිහිටයිද
එතකොට මෙන්න මේ වක්‍රයක සමීකරණය මේ දීලා තියෙන්නේ. මේක ඇත්තටම සරල රේඛාවක සමීකරණයක්. අපිට ඕන එකකට අපි කියන්නේ වක්‍රය කියලා තමයි මේ පාඩමේ. එතකොට 1,2 2,3 0,5 යන ලක්ෂ වලින් කුමන ලක්ෂය 2x ධන 3y ඍණ 13 යන වක්‍රය මත පිහිටයි. එහෙමනම් අපි බලන්න ඕන මේක වක්‍රය මත පිහිටනවාද කියලා කොහොමද බලන්නේ? අපි මේ ලක්ෂ ටික ආදේශ කරලා බලන්න ඕන. ඕ මේකෙන් පස්සේ ET තියෙනවා. එහෙනම් අපි ආදේශ කරලා බලමු. ඔයගොල්ලෝ ලියාගත්තනේ ගානනේ. මමත් ලියවනවා ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු. පළවෙනි ලක්ෂ්‍ය අපි ආදේශ කරලා බලමු. 1,2 මේකට ආදේශ කරමු. මොකද්ද සමීකරණය? පළවෙනි ලක්ෂ්‍ය දුන්නේ මොකද්ද? 1,2 2,3 0,5. හරි. අපි ආදේශ කරලා බලමු. මේ 2x ධන 3y ඍණ 13 සමානයි බිඳුව. අපි බලමු බිඳුව එනවද කියලා බලන්න ඕනේ. ඒකෙන්ද අපි මේක දැනට කියන්න නැතුව මේකට ආදේශ කරමු 2. x කියන්නේ 1යි y කියන්නේ 2යි ඍණ 13. දෙවරක් 1 2යි තුන් වරක් 2 6යි ඍණ 13යි 8න් 13ක් ගියාම ඍණ 5යි. එහෙනම් මේක මොකද වෙන්නේ? 1,2 1 2 ලක්ෂය වක්‍රය මත නොපිහිටයි. 1 2 ලක්ෂය වක්‍රය මත නොපිහිටයි. ඒ වගේම ඊළඟ එකත් ආදේශ කරලා බලන්න. ඊළඟ එකත් ආදේශ කරලා බලන්න. මේ බලන්න ඊළඟ එකත් ආදේශ කරලා. ඊළඟට 2 3 ලක්ෂයනේ තියෙන්නේ. එහෙනම් 2x ධන 3y ඍණ 13. දෙවරක් 2 ධන තුන් වරක් 3 ඍණ 13. දෙවරක් 2 4යි තුන් වරක් 3 9යි ඍණ 13යි. මේ කොටු වරාන දාන්න මෙතෙන්දී 13 ඍණ 13. එහෙනම් බිඳුවයි. එහෙනම් අපේ හරියන ඕනේ. එහෙනම් මේකද ලියන්න පුළුවන්. මොකද්ද? 2 3 ලක්ෂය වක්‍රය මත පිහිටයි. 2 3 ලක්ෂය වක්‍රය මත පිහිටයි. හරිද? තේරුණා නේද? ඒ වක්‍රයට මේ ලක්ෂ දෙක ආදේශ කරලා බලන්න ඕනේ. ලක්ෂ දෙක ආදේශ කරාම අර සමීකරණේ හරියනවා නම් ඒ කියන්නේ සමානයි බිඳුව සමානයි මොකක් හරි තියෙනවනේ ඒක හරියනවා නම් ඒ ලක්ෂයේ වක්‍රය මත පිහිටනවා. ඒක හරියන්නේ නැත්නම් දැන් මෙතන සමානයි බිඳුව තිබ්බට මෙතන ආයේ උත්තරේ ඍණ 5නේ. ඒ කියන්නේ මෙයා මේ 1 2 කියන එක නා වක්‍රයෙන් පිට තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම වක්‍රය මෙහෙමනම් 1 2 තියෙන්නේ එළිය. හැබැයි 2 3 තියෙන මේ වක්‍රය මත මේ 1 2 තියෙන්නේ කොහේ හරි වෙන එළිය තැනක. හැබැයි 2 3 ලක්ෂය තියෙන මේ වක්‍රය මත. ඒක තමයි මෙතනදී ඊට පස්සේ ලියන්න සරල රේඛාවක සාධාරණ සමීකරණ. සරල රේඛාවක සාධාරණ සමීකරණ. ලියන්න a, b, c අවයව වෙනවා r ගේ. ඒ කියන්නේ මේවා වන ax ධන by ධන c සමානයි බිඳුව වන ආකාරයේ
ආකාරයේ x හා y හි පළවෙනි බලයෙහි ඇතිද a හා b එකවර ශුන්‍ය නොවන සමීකරණයක් සරල රේඛාවක සමීකරණයක් වේ. සරල රේඛාවක සමීකරණය වේ. ABC R ගේ අවයව වන AX ධන BY ධන C සමානයි බිංදුව වන ආකාරයේ x හා y හි පළවෙනි බලයෙහි ඇතිද A හා B එකවර ශුන්‍ය නොවන සරල සමීකරණයක් සරල රේඛාවක සමීකරණය වේ. මේක තමයි අර්ථ දැක්වීම. සාධාරණ අර්ථ දැක්වීම. එතකොට මේක තමයි අපි කියන්නේ සාධාරණ සමීකරණය කියලා. මේක ලියාගන්න. කටුන තා එන්න. මෙතෙන්ද කියන්නේ මෙහෙම නේ ax ධන by ධන c සමානයි බිංදුව. එතකොට මෙන්න මේකෙන් අපි ලියන්න පුළුවන් මෙහෙම ax වර්ග by y වර්ග කොහොම වෙන්න පුළුවන්. එහෙම එන්නේ නැහැ. මෙයාගේ පළවෙනි බලය විතරයි තියෙන්නේ. මේ දෙන්නගෙම තියෙන්නේ පළවෙනි බල විතරයි. ඒ වගේම මේ දෙන්නම එකපාර බිංදුව වෙන්නේ නැහැ.